සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට ධර්මයේ කියා දෙන අපට මේ සියලු යහපත පෙන්වා දෙන අපගේ පරම පූජනීය පින්වත් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප මේ රැස් කරන සියලු පිනෙන් නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායු සම්පන්න ලබත්වා ගුරු දෙවිඳුන්ට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. සදහැවතුනි, අදත් මේ බුදු නැතින් දුටු මිනිස්සු සදහම් වැඩසටහනට බොහෝම ශ්‍රද්ධා සිතින් එකතු වෙන්නේ 2021 දෙසැම්බර් මාස 25. ඒ කියන්නේ අද දවසේ 80 වන උපන්දිනය යෙදිලා තියෙන මුල්ලකන්දේ දයා පෙරේරා පින්වත් මෑණියන්ට නිදුක් නිරෝග දීර්ඝායු සම්පත සැලසේවා. ඒ මෑණියන්ට සියලු යහපත සැලසේවා කියන අදහසින් විශේෂයෙන් නවසීලන්තයේ පදිංචි වාසය කරන කේම කෙරවල මුල්ලගේ මහතා, ඒ වගේම උමාලි බණ්ඩාර මහත්මිය කියන දෙපළ ඇතුළුව තමයි ඒ පිරිස මේ පින්කමට බොහොම සැදැහින් එකතු වෙන්නේ. ඉතින් පින්වතුනි, මේ අපේ ජීවිතේ එහෙම නැත්නම් අපි අසුරු කරන්න ලැබෙන අය, අසුරු කරන්න ලැබෙන මිනිස්සු ගැන තමයි අපි කතා කරන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න අය ගැන. ඉතින් අදත් අපි ඔබට කල්පනා කළා ඒ වගේ විස්තර ටිකක්, ඒ වගේ තොරතුරු ටිකක් ඔබටත් කියා දෙන්න. ඉතින් මේ විශේෂයෙන්ම පින්වත්නි, අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් තවත් කෙනෙකුට. ඒ කියන්නේ තවත් කෙනෙක් මුල් කරගෙන, ඒ කියන්නේ ඇසුර. තවත් කෙනෙකුට පුළුවන් පින්වත්නි අපිට බය උපද්දන්න. එහෙම නැත්නම් අපිට බලපෑමක් කරන්න බාහිරින්. තවත් කෙනෙකුට පුළුවන්. එතකොට අපි ඇසුරු කළොත් එහෙම නුවණ නැති බාල කෙනෙක්, අපි ඒ කෙනාගේ අදහසට අපි දන්නේම නැතුව අනුගත වෙනවා. නුවණ නැති කෙනාගේ අදහසට. ඊළඟට නුවණ තියෙන කෙනෙක්ගේ අදහසකට අපි ඇසුරු කළොත් අපි ඒ නුවණ තියෙන කෙනාගේ අදහසට අපි එකතු වෙනවා. එතකොට අපි අසුරු කරන දේ අනුව ඒ කියන්නේ අපිට බලපෑම් කරන්න පුළුවන් බාහිර අයට. බලපෑම් කරන්න පුළුවන්. දැන් ගත්තොත් මෙහෙම හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර පුද්ගලයෝ ඉන්නවා. එයාලා අසුරු කරද්දී පරිස්සම් වෙන්න කියලා. සමහර අය ඉන්නවා අසුරු කරද්දී පරිස්සම් කරන්න කිව්වා. හේතුව තමන්ගේ කුසල් පිරිහෙන්න පුළුවන්. තමන්ගේ කුසල් ටික පිරිහිලා යන්න පුළුවන්. එතකොට ඒ නිසා අකුසල් මතුවෙන්න පුළුවන්.
ඒ අය ඇසුරු කිරීමෙන්. එතකොට ඒ ඇසුර යහපත් ඇසුරක් නෙවෙයි. යහපත් ඇසුරක් නෙවෙයි. ඒ නිසා පින්වත්නි අපි බොහොම පරිස්සම් වෙන්න ඕන ලෝකයේ ඇසුරු කරද්දී. ලෝකයා ඇසුරු කරද්දී දැන් ගන්න ඒක සමහරට පැවිදි පක්ෂෙත් තියෙනවා ගිහි පැත්තෙත් තියෙනවා. දැන් හොඳම උදාහරණේ කවුද? දේවදත්ත. අපේ අජාසත්ත රජුරෝ ඔබ දන්නවා ධාතු පින්කම පරිනිර්වාණ පින්කම කළේ අපේ අජාසත්ත රජුරෝනේ. පරිනිර්වාණ පින්කම කොච්චර හොඳට කළාද කියන්නේ ඒ කියන්නේ අජාසත්ත රජුරවන්ට විශාල ශ්‍රද්ධාවක් උරුම කරගන්න හිත සූදානම්ව තිබ්බා. අජාසත්ත කුමාරයාට ලොකු ශ්‍රද්ධාවක් උපද්ද ගන්නට විශාල පුණ්‍යස්කන්ධයක් උපද්ද ගන්නට ඊළඟට මාර්ගඵල ලබන්නට බුද්ධ ශාසනය පිහිට ගන්නට සුදුසුකමක් හිතේ තිබ්බනේ. හැබැයි එහෙම තිබ්බට අජාසත්ත කුමාරයා ඇසුරු කළේ කවුද? දේවදත්ත. එතකොට මේ ඇසුර නිසා බලන්න කොච්චර ලොකු හානියක් අජාසත්ත කුමාරයාට වුණාද? කොච්චර ලොකු හානියක් වුණාද? ඒ හානිය මේ ජීවිතේ උනේ. හැබැයි මේ හානියෙන් වෙච්ච අනතුර මේ වෙනකොටත් අජාසත්ත රජුරෝ අච්චර ධාතු පින්කම් කරපු බුදුරජාණන්සේ ඇස් දෙකින් දැකපු බුදුරජාණන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය තමන්ම කරපු ධර්මය ආරක්ෂා කරන ආනන්දයන් වහන්සේ ඇස් දෙකින් දැකපු මහා මුනිවර වූ මහා කස්සප මහරහතන් වහන්සේ ඇස් දෙකින් දැකලා වන්දනා කරපු නිතර දන්පැන් පුදපු දහස් ගණනින් සංඝයාට සිවුරු පිරිකර පූජා කරපු බොහෝ වෙහෙර විහාර හදපු අජාසත්ත රජුරුව අර එක කාරණයක් ඇසුර නිසා මේ වෙනකොටත් නිරයේ ඉන්නේ. එතකොට අපිට මේ කාරණේ වටින්නේ නැද්ද? අපි ඇසුරු කරන අය නිසා අපේ ජීවිතයට හානි පැමිණෙන්න බැයිද? අපි ඇසුරු කරන අය නිසා ගොඩාක් හානි වෙන්න පුළුවන් අපේ ජීවිතේට. ගොඩාක් හානි වෙන්න පුළුවන් අපේ ජීවිතේට. ඒ නිසා ඇසුර ගොඩාක් පරිස්සම් කරගන්න ඕන ඇසුර. ඉතින් පින්වත්නි අපිම අද කල්පනා කළා ඔබට ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා ඇසුරු කරද්දී හරි භය සහගතයි. මේ ඇසුර අසත්පුරුෂ බාල පුද්ගලයෝ. ඒ අයට මොනවායිද කියන්නේ? අසත්පුරුෂ බාල පුද්ගලයෝ. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අසත්පුරුෂ ලාමක ගති තියෙන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. අසත්පුරුෂ ලාමක ගති පුරුදු ඇති කරගෙන අසත්පුරුෂ වචන කියන අසත්පුරුෂ හිතවිලි හිතන අසත්පුරුෂ ක්‍රියා කරන මිනිස්සු මේ ලෝකේ ඕනතරම් ඕනවටත් වැඩිය ඉන්නවා. ඒ අයගෙන් පරිස්සම් වීම අපිට වටින්නේ. එතකොට යාළගේ භජනෙට ඇසුරට යා යුතු නෑ අපි. බුදුරජාණන් වහන්සේ එයාලා බැහැර කරන්න කිව්වා එයාලගේ ඇසුරෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ නිසා ඒකට උපකාරී වෙන කාරණයක් මම ඔබට කියන්නම්. මේ කාරණේ බලන්න මේකේ සූත්‍රයේ නම සොහොන ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. සොහොන ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාලා. මහණෙනි මා ඔබට සොහොන ගැන කියා දෙන්නම්. සොහොනේ අමු සොහොනේ ආදීනව පහකි. අමු සොහොන කියලා කියන්නේ මොකද්ද? අමු සොහොන කියලා කියන්නේ ඉස්සර මිනිස්සු මැරුණාට පස්සේ ගිහින් දාන තැන. ඉස්සර මිනිස්සු මැරුණාට පස්සේ ඒ මිනිස්සු රෙදි කෑල්ලේ උතලා ගිහින් දාන්නේ සොහොනට. ඒ කියන්නේ ගමයට දුරෙන් තියෙන සොහොනට ගිහින් දෑවට පස්සේ ආයේ මේ මිනිස්සු ඒ පැත්තට යන්නේ නැහැ. ඒ සොහොනේ වට කරගෙන සතා සිව්පාවෝ ජීවත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අමු සොහොන මිනි කඳන් ගිහිල්ලා දාන්න බොහෝ මිනිස්සු ගිහින් දාන තැන. ආන්ගේ සොහොන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ සොහොනේ ආදීනව. සොහොනේ ආදීනව තියෙනවා පහක්. ඒ මොනවද ඒ පහ? පළවෙනි එක
ඔන්න හොඳට අහගන්න මේ සොහොන, ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ සොහොන වගේ මිනිස්සු ඉන්නවා කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා සොහොන ගොඩාක් අපවිත්‍රයි. සොහොන අපවිත්‍රයි. සොහොන හරිය අපිරිසුදුයි. ඇයි අපිරිසුදු? ඒ කියන්නේ මිනිස්සු වටපිටාවෙම නගරෙම අරන් යන සියලු මල කඳන් ටික දාන්නේ ඒ සොහොනට. සොහොනට දැම්මට පස්සේ ඒ අපිරිසුදුයි කියලා කියන මිනිස්සුන්ගේ ඇඟවල් කුණු වෙවි තියෙන්නේ. ඒ වටපිටාවේ යන්න බෑ මිනිස්සෙකුට. ඇටකටු හැමතැනම තියෙන්නේ. ඊට පස්සේ ඒවා ඇඟවල් ඉදිමිලා වේලිලා ඊළඟට කුණු වෙලා ඒ ඕජාව වැගිරි ඒ සොහන පුරා තියෙන්නේ. ඊට හැමතැනම හිස් කබල්, හැමතැනම ඇටකටු, හැමතැනම වේලිච්ච නිල් තනකොළ නැහැ. මේ වේලිච්ච තනකොළ මේ ගොඩේ අර කුණු වෙච්ච ශරීරය තියෙන. ඒ නිසා සොහන නිතරම අපවිත්‍රයි. එතකොට මේ අපවිත්‍ර ගතිය නිසා මනුස්ස වාසයකට සුදුසු නැහැ. ඒ සොහනේ වාසය කරන්න, එහෙම නැත්නම් සොහනේ ගිහිල්ලා අපි විවේක ගන්න එහෙම එකක් නැහැ. සොහන හරි අපවිත්‍ර තැනක්. පිරිසුදුකමෙන් තොර තැනක්. එතකොට කවුරුත් සොහනට ගිහිල්ලා ආවොත් ඉක්මනට නා ගන්නවා. සොහනට ගිහිල්ලා ආවොත් ඉක්මනට පිරිසුදු වෙනවා. මොකද ඉක්මනට භයානක ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. මොකද මිනි කඳු කුණු වෙච්ච දේවල් ගිහින් දාන තැන. ඒ නිසා සොහන ගොඩක් අපවිත්‍රයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය තමයි පළවෙනි ආදීනවේ. ඊළඟට තමයි අමු මිනි ගිහින් දාන අමු සොහනේ හරි ගඳයි. ඒ කියන්නේ සොහොනෙට මිනියක් ගිහින් දාලා දවස් 2-3 යනකොට ඒ පලාතම ගන්ධස්සාරේ පැතිරෙනවා. සමහරට ඒ අලුත ගෙනිච්ච මිනිහේ තියෙනකොට එතනට පැත්තට වහිනවා. එතකොට කුණු වෙනවා. ආයි කුණු වෙලා ඒවා වේලි කුණු වෙවි මේ විදියට දස දිශාවට ගඳ පැතිරෙනවා. ඒ නිසා සොහොන කියන එක මිනිස් වාසයෙන් දුරු කරගෙන ඉන්නේ මිනිස්සු. සොහොන මේ දැන් අද දැන් ගත්තොත් එහෙම සොහොන වෙනස්නේ. සොහොනේ පැල් බැඳගෙන ඉන්න පුළුවන්නේ. එතකොට ඒ කාලේ සොහොන එහෙම නෙවෙයි. සොහොන මිනිස්සුන්ගෙන් ගොඩාක් ඈත තියෙන්නේ. එතකොට මිනිස්සු සොහොනට ගිහින් දැම්මට පස්සේ ආයෙ සොහොනේ රැඳෙන්නේ නැහැ. එතකොට මේ සොහොන හරි දුගඳයි. හරි දුගඳින් යුක්තයි අමු සොහොන. ඊළඟට කිව්වා සොහොන බය සහිතයි. සොහොනේ බය උපදිනවා. ඇයි? සොහොනේ අමනුස්ස වාස තියෙනවා, හොල්මන් තියෙනවා, භූත ප්‍රශ්න තියෙනවා. ඊළඟට සතුන්ගෙන් හානි තියෙනවා. තනියම වාසය කරන්න බැරි තැනක් සොහොනේ තනියෙන් ඉන්න සුදුසුකමක් නැහැ. ඒ සොහොනේ ඉන්නකොට කොයි මොහොතේ අනතුරකටපත් වෙයිද කියලා අපි දන්නේ. සොහොන බය සහිතයි. සොහොනෙන් ඒ සොහොනට වෙලා ඉන්නකොට හැමතිස්සෙම හිතේ කැකෑරෙන්නේ කොයි මොහොතේ අනතුරක්ද. ඊළඟට මොකද කියනවා? සොහොනේ දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා. සොහොනේ දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ මිනි වල මේ මිනි කන්ට පොරකන මිනි බිලි වෙන් කරගත්ත අමනුස්ස වාස තියෙනවා. මිනි මස් කන්ට ඒ වගේම අමනුස්ස වාසයකට ගොදුරු වෙච්ච තැනක්. භූමියක්, අමනුස්ස භූමියක්. එතකොට අපි විවේකයෙන් ඉන්න කියලා එහෙම නැත්නම් විනෝද වෙන්න කියලා සොහොන් බලන්න යන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. එතකොට අමනුස්සයන්ට වාසයක්. ඊළඟට බොහෝ ජනයාගේ වැළපීම් තියෙන තැනක්. සොහොනට කවුරුත් hina වෙවි යන්නේ නැහැ. සොහොනට යන්නේම අමු සොහොනට අඬ. ඒ සොහොන කියන තැන හරි මුස්පේන්තුයි. එතෙන්ට යන හැම මිනිස්සයාම අඬ විඳව ඉන්නේ. එතනින් එන හැම මිනිස්සයාම සතුටින් එන්නේ නැහැ. සොහොන කියන්නේ හැමතිස්සෙම දුක් පීඩා වලින් අඳෝනා වලින් පිරිච්ච තැනක්. දුක් පීඩා අඳෝනා කරදර වලින් පිරිච්ච තැනක් තමයි සොහොන කියන්නේ. සොහොන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තමයි සොහොනේ තියෙන ආදීනව 5. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සොහොන වගේ මිනිස්සු ඉන්නවා. එතකොට අපි ජීවත් වෙන ලෝකයේ සොහොන වගේ මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි ඇසුරු කරන අය අතර සොහොන් වගේ මිනිස්සු ඉන්නවා. අමු සොහොන් වගේ. ආන්ගේ කවුද කියලා දැන් ඔබට පෙනේ. අමු සොහොනක් වගේ මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අමු සොහොන උපමාකටගත් පුද්ගලයා තුලද මේ ආදීනව තියෙනවා
මේ කරුණ ටික තියෙනවා. අමු සොහනක් වගේ ඉන්න මිනිස්සු ඉන්නවා. එයාලගෙත් මේ ටික තියෙනවා බලන්න. එතකොට සමහර මිනිස්සු මොන වගේද කියනවා අපිරිසිදුයි. මිනිස්සු ඉන්න සොහන අපිරිසුදු වූයේ යන්සේද මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හරි අපිරිසුදුයි. අපිරිසුදුයි. මොනවද මිනිසුන්ගේ අපිරිසුදු? ඇඳුම් පැළඳුම්ද? ඇඳුම් පැළඳුම් නම් අපිරිසුදු වුණොත් හොදගත්ත හැකි. ඊළඟට යන එන ගෙවල් දොරවල්ද? ඒවා නම් අපිරිසුදු වුණොත් අතුපතු ගාලා පිළියෙලක් කළ හැකි. අපිරිසුදු මොනවත් නෙවෙයි මිනිස්සු ඉන්නවා. මිනිසුන්ගේ කාය කර්ම අපිරිසුදුයි. ඔබේ ගෙදර ඉන්නවා කියලා හිතන්න, ඔබේ ඥාතියෙක් ඉන්නවා කියලා හිතන්න සත්තු මරණ. ඒ මිනිසයා සොහනක් වගේ කෙනෙක්. ඔබ දන්න කෙනෙක් ඉන්නවා සත්තු මරනවා. ඒ මිනිසයා ඇත්තටම සොහනක්. ඔබ දන්න කෙනෙක් ඉන්නවා හොරකම් කරනවා. පගා ගහනවා. කොමිස් ගන්නවා. අනිත් අය රවට්ටනවා. ඊළඟට කිරණ මනින කිරණ ඒ වගේ වෙලඳාම් කරද්දී අනිත් මිනිස්සු රවට්ටනවා. ඒ ඔක්කොම කරනවා නම් ඒ ඔබගේ ඥාතියා සොහනක් වගේ කෙනෙක්. ඒ කියන්නේ ඇසුරු කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. ඔබ දන්න කෙනෙක්. ඊළඟට අපිරිසුදු කාය කර්ම, ඒ කියන්නේ සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, ඊළඟ වැරදි කාම සේවනය කරනවා නම්, තමට ඔබේ ස්වාමියා මේ බිරිඳ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, දෙමව්පිය වෙන්න පුළුවන් සොහනක් වගේ. වැරදි කාම සේවනය. ඒ අය සොහනක ඉන්නවා වගේ තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද ඉතින්? එතකොට එවැනි මිනිස්සුන්ගේ අසුර හරි පිළිකුල් අපිරිසුදු සහගතයි. එතකොට මේ සොහන අපිරිසුදු උනේ යන්සේද ඒ මිනිස්සුත් අපිරිසුදුයි. අපිරිසුදු සහගතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපිරිසුදු කාය කර්මයා මත්පැන් බොනවා. මත්පැන් බොනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරන මත්පැන් බොනවා. රාරක්කු බොනවා. එතකොට බලන්න පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිසයා අපිරිසුදුයි. ඒ මිනිසයාගේ පිරිසුදුභාවයක් නැහැ. එතකොට ඊළඟට ඒත්තම කාය කර්ම අපිරිසුදුයි. කාය කර්ම අපිරිසුදුයි. ඊළඟට වචී කර්ම බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කියනවා. පරුස වචන කියනවා. අනිත් අයට නිନ୍ଦා පහාස කරනවා. අනිත් අය බිඳවනවා. කේලම් කියනවා. මේ ඔක්කොම වචනෙන් කරන වැරදි. වචනෙන් කරන වැරදි. ආන් එව්වත් අපිරිසුදු භවයේ ලකුණ. ඊළඟ එක තමයි ඒකිනා කෙනෙක් ඉන්නවා. එයා මනෝජු දුස්චරිතේ. ඒ කියලා කියන්නේ ඒ කෙනාගේ අනිත් අයගේ දේවල් වලට ආසාවෙන් ඉන්නවා, රාගෙන් ඉන්නවා. අනිත් අයගේ දේවල් වලට ආසාවෙන් ඉන්නවා. ව්‍යාපාද තරහින් ඉන්නවා. හැමතිස්සෙම බලාගෙන ඉන්නවා කිපෙන්න. හිතන්න කවුරු හරි කෙනෙක් සොහනක් වගේ. හැමතිස්සෙම ඇවිස්සෙන්න බලාගෙන ඉන්නවා. අපිව අවුස්සන්න බලාගෙන ඉන්නවා. එතකොට අපිත් ඒකට ඇවිස්සෙනවා නම් අපි සොහනක් වගේ. අපි සොහනක් වගේ. සමහරට මිනිස්සුන්ට බැයිද පින්වත්නි අපි අවුස්සන්න? අපිව අවුස්සන්න ඕන කෙනෙකුට පුළුවන්. හිතන්නකෝ මොනවා හරි අපි අකමැති දෙයක් කරපු ගමන් අපි ඔක්කොම ලයිවිස්සෙනවානේ. අපි අකමැති දෙයක් කරපු ගමන් මිනිස්සු ලෝකයා අපිව මිනිස්සු ඇවිස්සෙනවානේ. මිනිස්සු ඇවිස්සෙනවා. ඒ නිසා පින්වත්නි ඇවිස්සෙන ජීවිත ගත කරන්න එපා. ඇවිස්සෙන්නේ නැති ජීවිත ගත කරන්න. එතකොට තවත් කෙනෙකුට අවුස්සන්න දෙන්න එපා අපිව. අපි ඇවිස්සෙනවා කියලා කියන්නේ අපි අපිරිසුදුයි. තරහෙන් ඉන්නවා කියලා කියන්නේ. අපි රාගෙන් ඉන්නවා කියලා කියන අනිත් අයගේ දේවල් වලට ආස, අනිත් අයගේ කැමකට බීමකට, අනිත් අයගේ වතු පිටි වලට, අනිත් අයගේ රූපයකට, අනිත් අයගේ හඬකට, අනිත් අයගේ දෙයක් කඩා වඩා ගන්නට, අනිත් අයගේ දෙයක් තමා සතු කරගන්න ලාමක ආසාවෙන් ඉන්නවනම් ඒක සොහනක් වගේ. ඒක සොහනක් වගේ. ඊළඟට නිතරම කිපිලා තරහ අරගෙන මොනවා කිව්වත් තරහ අරගෙන ඉන්නවනම් සොහනක් වගේ. සොහනක් වගේ. ඊළඟට තමයි මිසදුටුව ඉන්නවා. දන් දුන්නාම විපාක නැහැ කියලා සමහර අය දන් දෙන්න දෙන්නේ
සිල් රකින්න දෙන්නේ නැහැ. සමහර කෙනෙක් අපි මිනිස්සු වෙල කියනවා අපේ මහත්තයා මට සිල් රකින්න දෙන්නේ නැහැ කියනවා. අපේ නෝනා මට සිල් රකින්න දෙන්නේ නැහැ කියනවා. අපේ දරුවෝ අපිට සිල් රකින්න දෙන්නේ නැහැ කියනවා. ඒ ජීවිත සොහොන් වගේ. සීලයට කැමති නැහැ මිසදුටුවේ ඉන්නවා. ඊළඟට මෙලොව පරලොව නැහැ අම්මා තාත්තා නැහැ කිය හිත හිතා ඉන්නේ ඔක්කොම සොහොන් වගේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සොහොනක් වගේ. ඔන්න පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට කියනවා සොහොනක් උපමා කරගත් අපිරිසුදු පුද්ගල. සොහොන අපිරිසුදු වගේ යම් කෙනෙක්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අපිරිසුදු නම් ආන් ඒක උපමා කළා බුදුරජාණන් වහන්සේ සොහොනට. සොහොන අපිරිසුදු අපවිත්‍ර වූයේ යම්සේද යම් කිසි කෙනෙකුගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අපිරිසුදු නම් ඒ පුද්ගලයා සොහොනක් සමානයි. අපිරිසුදු සොහොන. සොහොනට පාලියෙන් කියන්නේ සීවතික. සීවතික කියලා සීවතික සොහොන හා සමානයි. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඊළඟට තමයි සොහොන ගොඩාක් ගඳයි. දුගඳින් පිරීලා තියෙන්නේ. ඒ සොහොනට කිට්ටු වෙන්න බෑ. සොහොන ගොඩාක් ගඳයි. ආන් ඒ වගේ කිව්වා අපිරිසුදු කාය කර්ම තියෙන මිනිස්සු ඉන්නවා. අපිරිසුදු වචී කර්ම, මනෝ කර්ම තියෙන මිනිස්සු ඉන්නවා. එතකොට බොරු කියන, කේලම් කියන, හිස් වචන, රාරක්කු බොන ඒ ඔක්කොම සොහොන් වගේ මිනිස්සු. ඒ මිනිස්සුගේ ගඳක් පැතිරෙනවා. මොකද්ද ගඳ? මොකද්ද පැතිරෙන ගඳ? ගඳ තමයි ලාමක අපකීර්තියක් පැතිරෙනවා. කොහොමද? ලාමක අපකීර්තියක් පැතිරෙනවා. අහෝ මේ පුද්ගලයා අපිරිසුදු කාය කර්ම තියෙන කෙනෙක්. මේක සත්තු මරණ කෙනෙක්. ওই මිනිස්සයා සත්තු මරනවා. ওই මිනිස්සයා ඕම හිටියට බොනවා. උදේ ඉඳන් රෑ වෙනකම් බී ගත්ත ගමන් ඉන්නේ. එහෙම නැත්තම් කියන ওই මිනිස්සයා අපි දන්නේ නැත ওই මිනිස්සයාගේ වැඩ ඔය කට්ටියගේ වැඩ අපි දන්නේ නැද්ද? අපි දන්නේ නැද වැරදි කාම සේවනය කරනවා. අපි ඔක්කොම රටේ විස්තර පැතිරිලා යනවා. ගම් වල නැද්ද එහෙම අය? නගර වල නැද්ද එහෙම අය? ඒ මිනිස්සු ගැන සාමාන්‍යයෙන් පැතිරිලා යන හඬක් මේ කෙනා චරිතවත් කෙනෙක් නෙවෙයි. මේ කෙනාගේ මේ ජීවිතේ යහපත් ස්වභාවයක් නැහැ. සුචරිතයක් නැහැ. කියලා පැතිරිලා යනවා. ඊළඟට මේ කෙනා කුසල් වඩන කෙනෙක් නෙවෙයි, සිල් පුරන කෙනෙක් නෙවෙයි කියලා පැතිරිලා යනවා. ඊළඟට මේ කෙනා සිල්වත් නැහැ. මේ කෙනා කාය කර්ම, වචී කර්ම, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කියනවා නම් ඒ කෙනාගෙන පැතිරිලා යනවා. ඊළඟට තමයි ඒ කෙනා දුෂ්ට සිතින් තරහෙන් ඉන්නවා නම්, ඊළඟට ඒ කෙනා සිත දූෂ්‍ය කරගෙන අනිත් අයගේ දේවල් ගන්න බලාගෙන ඉන්නවා නම්, මිසදුටුව ඉන්නවා නම් පැතිරිලා යනවා අපකීර්තියක් ගඳක්. ඇයි සීලයක් නැහෙනි? සීලයක් නැති නිසා ඒ කෙනාට සීලයක් නැති නිසා එයා නිතරම එයාගෙන අපකීර්ති රාවේ පැතිරලා නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඇතුළේ ඒ කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා නුවණැති මිනිස්සු අතරෙත් මේ කෙනා ප්‍රසිද්ධ වෙන්නේ මේ නමින්. මේම කෙනෙක් කියලා. එතකොට ඒක එයාගේ ජීවිතේට හොඳ නැහැ. ඉතින් එයා සොහොනක්. ඉතින් සොහොනේ තියෙන ලක්ෂණ හේතුව සොහොනට මිනී ගිහින් දාන නිසා, අපවිත්‍ර දේවල් දාන නිසා තමයි දුගඳ හමන්නේ. සොහොන කියන්නේ මල්වත්තක් නෙවෙයිනේ. මල්වත්තෙන් සුවඳ හමන්නේ මල්වත්ත ගැන ප්‍රශංසාවක් යන්නේ. මල්වත්තේ කුණු නැහැ. මල්වත්ත පිරිසිදු කරලා තියෙන්නේ. සොඳුරු මල් පිපිලා තියෙන තැන් වල. එතකොට මල්වත්ත ගැන අපකීර්තියක් පැතිරෙන්නේ නැහැ නේ වගේ. මල්වත්ත ගැන තියෙන සුවඳ හමන මල් තියෙනවා. සුවඳ හමන ලස්සන දේවල් තියෙනවා මේකේ. ඒක බලන්න ආස හිතෙනවා. මිනිස්සු ප්‍රිය කරන තැන. ඒ තමයි මල්වත්තේ ස්වභාවය. සොහොනේ ස්වභාවය එහෙම නැහැ. සොහොනේ ස්වභාවය සොහොනෙන් නිතරම හමන්නේ දුගඳ හේතුව සොහොනට ගිහින් දාන්නේ අපවිත්‍ර දේවල්. ආන් ඒ වගේ තමයි සමහර මිනිස්සු ඉන්නවා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඔක්කොම අපිරිසුදු නිසා ඒ මිනිස්සුන්ගේ රාවය පැතිරලා යනවා ගම් නියං ගම් ඔස්සේ. මේ මිනිස්සයා පව්කාරයෙක්,
මේ මිනිස්සයා සත්තු මරණ කෙනෙක්, හොරකමේ යන කෙනෙක්, අවලම් වැඩ කරන කෙනෙක්, වල් වැඩ කරන කෙනෙක්, ජරාව වැඩ කරන කෙනෙක්, මේ මිනිස්සයා බොන කෙනෙක්. ඊට පස්සේ එයාටම ගැළපෙන පිරිසක් හම්බන්දත් වෙනවනේ. එතකොට මේ ලෝකේ තියෙනවා ධාතු ස්වභාවයක් පින්වත්නි. එතකොට මේ ලෝකේ ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට ඒයටම ගැළපෙන අය එකතු වෙනවා. ආන් ඒ වගේ අපවිත්‍රයි වගේම දුගඳයි ඒ පුද්ගලයන්ගේ ඇසුර. දුගඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම තමයි සොහොනේ තියෙනවා. සොහොනේ තියෙනවා කිව්වා බය සහිතයි. සොහොනට යන්නේ ගොඩාක් බයෙන් මිනිස්සු. සොහොනට තනියෙන් යන්නේ නැහැ. සොහොනට තනියෙන් යන්නේ නැහැ. ඊළඟට සොහොනට බය උපද්දලා දෙන තැනක්. සොහොනේ ආලෝකයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර අපවිත්‍ර කාය කර්ම, අපවිත්‍ර වචී කර්ම, අපවිත්‍ර මනෝ කර්ම වලින් යුතු ඒ සමහර මිනිස්සුන්ව ඇසුරු කරන්ඩ සොහොන බයයි සොහොන බය සහිතයිනේ. ඒ වගේ මේ පුද්ගලයොත් බය සහිතයි. අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තියන අය බය සහිතයි. ඒ කියන්නේ ඒ කෙනාගෙන් ජීවිතවලට ලැබෙන්නේම බයක්. ඒ කියන්නේ බොන මිනිසෙක් ඇසුරු කළොත් ඒ මිනිසයාත් එක්ක ඉන්නවා නම් බයෙන් ඉන්න. ඉතින් සත්තු මරණ මිනිසෙක් ඉන්නවා නම් ඒ මිනිසයාත් එක්ක ඉන්න වෙන්නේ බයෙන්. හොරකම් කරන මිනිසෙක් ඉන්නවා නම් ඒ මිනිසයා ඇසුරු කළත් ඉන්නේ බයෙන් ඉන්න වෙන්නේ. වැරදි කාම සේවනය කරන කෙනා ඉන්නේ බයෙන්. ඒ මිනිසයා ඇසුරු කරන අයටත් බය වෙන්න වෙනවා. සොහොනක් වගේ. සොහොන බයයි, බය සාගතයිනේ. එතකොට බලන්නකො බුදු ඇසින් මේ මිනිස්සුන්ගේ ස්වභාවය බුදුරජාණන්සේ දැක්කනේ. එතකොට බුදුරජාණන්සේ වදාලා යම් කිසි නුවණැති අය ඒ කෙනාව බැහැර කරනවා. මොකද හේතුව ඔහුගේ බය සහිත බව නිසා. එතකොට නුවණ තියන අය එයා ඇසුරු කරන්නේ සොහොන මිනිස්සු බැහැර කරනවා. මිනිස්සු නිතර යන්න එන්න තියාගන්න තැනක් නෙවෙයි සොහොන කියන්නේ. මිනිස්සු නිතරම ගිහිල්ලා ගැහිපැයි සතුටින් ඉන්න තැනක් නෙවෙයි සොහොන. ඒ වගේ අර අපවිත්‍ර කාය කර්ම, අපවිත්‍ර වචී කර්ම, අපවිත්‍ර මනෝ කර්ම තියෙන මිනිස්සයාව මිනිස්සු බැහැර කරනවා. ඒ කෙනා නිතර ඇසුරු කරන්න ගන්නෑ. නිතර hina වෙවි කතා සල්ලාපේ ඉන්න ගන්නෑ. ඒ කෙනා බැහැර කරනවා. එතකොට සමහරට මේ ඕක හොඳට පේන ඇති ඔබගේ පවුල්ලෙන් හොඳට තියෙනවා ඇති ඕක සමහර අයගේ. එතකොට ඒ අය තමන්ගේ පවුලේ ඉන්නවා නම් එහෙම චරිත එයාලා වයින් කරලා දානවා නුවණතිය ඉන්නවා නම්. හැබැයි ඕකටම පෑහෙන පිරිසක් ඉන්නවා. පෑහෙන පිරිසකුත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර සොහොන බය සහිත නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සොහොනට අර නුවණැති අය එයාව ඒ පුද්ගලයාව ඇසුරට ගන්නෑ. අපිරිසුදු කර්ම තියෙන කෙනා නුවණ තියෙන අය ඇසුරට ගන්නෑ. මොකද එයාලගේ අදහසට පෑහින්නේ නැහැ. නුවණ තියන අය සත්තු මරන්නේ නැහැ. නුවණ තියන අය හොරකම් කරන්නේ නැහැ. වැඩි කාම සේවනයේ බොරු කේලම් ආදී සම්බන්ධ වෙන්නේ නැහැ. එයා දස කුසල් කරන අය. එයාලත් එක්ක පෑහෙන්නේ සොහොන බය සහිතයි. මොකද ඊළඟ මොහොතේ මොන වාගේ එකක් Tamanට වැටේද දන්නේ නැහැ. දැන් හිතන්නකෝ හොරකම් කරන මිනිසෙක් එක්ක නිතරම කෙනෙක් හොඳ මිනිසෙක් ඉන්නවා කියලා. එතකොට එයාව සැක කරනවා. මේ මිනිස්සයත් මෙයත් එක්ක තමයි නිතරම ඉන්නේ. මේ මුගෙත් මොනවා හරි තියෙනවද දන්නේ නැහැ කියලා සැක කරනවා. සැකයට භාජනය වෙනවා. සැකයට බඳුන් වෙන නිසා නුවණ තියෙනවා නම් ඒ අය ඒ අනිත් අයව බැහැර කරනවා. මොකද අපවිත්‍රයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සෝන කියන්නේ අමනුෂ්‍යයන් පිරිතැනක්. අමනුෂ්‍යයන් පිරිතැනක්. ඒ වගේ මිනිස්සු ඉන්නවා කිව්වා අමනුෂ්‍යෝ වගේ පිරිවරාගෙන සොහොන අපවිත්‍ර වූ සොහොනේ අමනුෂ්‍යෝ ඉන්නවා වගේ අර අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තියෙන මිනිස්සු ඇසුරු කරන්නේ අපවිත්‍ර පිරිසක්මයි. දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දැක්කා මට මතක ගිජුකුළු පව්වේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන පෙන්නනවා මහණෙනි අර ඈත පේනවා දැවුවා. අර ඈත වඩිනවා පේනවා දැවුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ.
ඊට පස්සේ ඒ පිටිපස්සෙන් පිරිසක් යනවා දැක්කද ඇහුවා. දැක්කා කිව්වා. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් පිටිපස්සෙන් යන්නේ. ඒ සියලු දෙනාම ප්‍රඥාවන්ත සියලු දෙනාම කිව්වා. ඒ සියලු භික්ෂුන් වහන්සේලා ප්‍රඥාවන්තයි කිව්වා. ඊළඟට වැදලා පේනවද අර අතන යනවා කෙනෙක්. ඒ තමයි අනුරුද්ධ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. සියලු දෙනා 이르දි බල සම්පන්නයි කිව්වා. ඒ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක යන. අර පේනවද ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක යන සියලු දෙනා දිවස්ලාභීන් කිව්වා. එතකොට මේ පේනව නේද මේ සම්බන්ධේ. අර පේනවද ඒව දේවදත්තත් එක්කත් යනවා කණ්ඩායමක් කියලා. ඒ ඔක්කොම පාපී කිව්වා. ඔය පාපී ධර්මයන් තියෙන අය කිව්වා. ඒ කියන්නේ ඒ අයට එකතු වෙන්නේ පව්කාරයෝ ටික. බලන්නකො මේ ලෝක ස්වභාවය කියන එක. දැන් දේවදත්ත නිකන් ගියේ නෑනේ හතර අපායේ. දේවදත්ත මැරෙනකොට පවුල් 500ක් එක්ක උපන්නේ නිරේ. එතකොට ඒත් එක්ක බුදුරජාණන් වහන්සේට අපහාස නින්දා අපහාස කරපු පවුල් 500ක් නිරේට ගියා. ඒ වගේ තමයි පින්වත්නි හොඳට හොඳ එකතු වෙනවා. සත්පුරුෂයන්ට ගරහන අය ඒ ගොඩට ගරහන ගොඩට එකතු වෙලා ඒ ඔක්කොම හතර අපායේ උපදිනවා. ඒ නිසා දේශනාවේ තියෙනවනේ සත්පුරුෂ පඬිතේකට පමණයි සත්පුරුෂයෙකුටයි තෝරගන්න පුළුවන්. මේ සත්පුරුෂයෙක්ද මේ අසත්පුරුෂයෙක්ද කියලා තෝරන්න පුළුවන් සත්පුරුෂයෙකුට. අසත්පුරුෂ බාලයාට එහෙම තෝරගන්න බෑ. එතකොට මේ පාපී කාය කර්ම, පාපී වචී කර්ම, පාපී මනෝ කර්ම කරන පුද්ගලයාගේ අසුරට වැටෙන්නේම කවුද? පව්කාරයෝ ටික. පව්කාරයෝ ටිකමයි අසුරට වැටෙන්නේ. එතකොට මේ දැන් හිතන්න සමහරට රටේ ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. සපේ රටේ මැති ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක කෙනෙක් වෙන්න පුළුවන්. පෞද්ගලික ආයතනයක අධිපතියෙක් වෙන්න පුළුවන්. කවුරු හරි වෙළඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. අපිරිසුදුයි නම් ඒ මිනිසයා. ඒ මිනිසයා පව්කම් නම් කරන්නේ. එයා කෙන ඇසුරු කරන අයත් ඒ වගේම කට්ටියක්. හරියට සොහොනේ අමනුෂ්‍යයෝ ඉන්නවා කිව්වා. ඒකට පෑහිලා යන පිරිසක් ඉන්නේ. අරක සාදු කියලා අනුමෝදන් වෙන්න කැමති පිරිසක් තමයි ඉන්නේ. සත්පුරුෂෝ එකතු වෙනවා කියලා එකක් නැහැ. සත්පුරුෂ ජනී ජනයා එකතු වෙනවා කියලා එකක් නැහැ. ඒක වෙන්නේ අපිරිසිදු මනුස්සයාට එකතු වෙන්නේම බුද්ධ දේශනාවේ දින අසූචි වලට අසූචි එකතු වෙනවා කිව්වා. රත්තරන් වලට රත්තරන් එකතු මී පැණි වලට මී පැණි එකතු වෙනවා. ඒක ලෝක ස්වභාවයක් කිව්වා. ඒ දෙක තමයි මුහු වෙලා යන්නේ. මී පැණි තමයි එකතු වෙන්නේ. ගිතෙලුයි එකතු වෙනවා. ඒ වගේ කිව්වා අසත්පුරුෂයාට අසත්පුරුෂයා පාපී මිනිහට පව්කාරයා එකතු වෙනවා. ඒ දෙන්නත් ගානට ගැලපිලා යනවා. මේක පුදුම ලෝක ස්වභාවයක්. ඒ වගේ තමයි සත්පුරුෂයන්ට සත්පුරුෂයෝ ගැලපිලා යනවා. ඒක පුදුම මේක ධර්මතාව. ඒක ලෝක ධාතු ස්වභාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අර දරුණු මිනිසයා ඇසුරු කරන අපිරිසුදු මිනිසයා ඇසුරු කරන්නේ දරුණු අපිරිසුදු පව්කාර මිනිස්සු සොහන වගේ. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ වගේම තමයි අපිරිසුදු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තියෙන ඒ කෙනා ඇසුරු කරනවා නම් කෙනෙකුට ඒ කෙනාට බොහෝ අයහපත පිණිස පවතිනවා. හරියට සොහනට ගියාට පස්සේ මිනිස්සු සොහනට යන්නේ කොහොමද? සොහනට යන්නේ hina වෙවිද? හරි අප්පා සොහනටද යනවා මේ කෙනෙක් මැරිලා කියලා එහෙම යන්නේ නෑනේ. සොහනට යන්නේ කෑමොර දිදි අඬා යන්නේ. සොහනට ගිහිලා එතනම ඇහෙන්නේ විලාපයක්මයි. සොහනේ උදෙත් ඇහෙන්නේ විලාපේ, දවාලෙත් ඇහෙන්නේ විලාපේ, රාත්‍රියටත් ඇහෙන්නේ විලාපේ. එක මුස්පේන්තු හඬවල්, මුස්පේන්තු සතුන්ගේ හඬවල්. ඒ වගේ සොහන කියන්නේ සද්දයක් ඇහුණත් ඒ සියලු දෙනාට දුක් උපදවන තැනක්. ආන් ඒ වගේ තමයි සමහර පුද්ගලයෝ ඉන්නවා මේ මිනිස්සු ඇසුරු කරනවා නම් කවුරු හරි කෙනෙක් හිතන්න පව් කරන මිනිස්සෙක් ඉන්නවා. පව් කරන, සත්තු මරණ, හොරකම් කරන, කාම සේවනය කරන, වැරදි කාම සේවනය කරන, පාපී දේවල් කරන කෙනාව ඇසුරු කරන්න ඕන හම්බෙනවා හොඳ මිනිසෙකුට. මේ මිනිසයා දන්නේ නැහැ. මේ මිනිසයා අර මිනිසයාව ඇසුරු කළොත් එහෙම අවසානයේ මේ මිනිසයාට අඬන්න වෙනවා, විඳවන්න වෙනවා.
සාප කරගන්න වෙනවා. ඇයි මම මේ මිනිස්යාගේ ඇසුරට ආවේ? ඇයි මම මේ මිනිස්යාව ඇසුරු කළේ? ඇයි මම මේ මිනිස්යාගේ අදහසට එකඟ වුණේ කියලා ඇසුරු කරන්න වෙනවා. දැන් දේශනාවේ තියෙනවා බාහිරින් ලැබෙන අංග අතර Tamanට අහිත පිණිස පවතින අනතුරු පිණිස පවතින දෙයක් තියෙනවා නම් මේ අසත්පුරුෂයන්ගේ ඇසුර තරම් වෙන එකක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නේ නැහැ කිව්වා. මානනි මගේ බුදු ඇසින් මන් දකින්නේ නැහැ කිව්වා. මේ අසත්පුරුෂ ඇසුර තරම් හේතු වෙන සත්වයාට අනතුරු පිණිස පවතින වෙනින් දෙයක් දකින්නේ නැහැ කිව්වා. එතකොට බලන්නකෝ ඒක පෑහිලා ගිහලා අවසානට ඉතුරු වෙන්නේ ඊ මිනිසයාට ශෝක වැළපීම දුක් දුම්නස් මරණින් මත්තේ සියලු දෙනා හතර අපාය යනවා. මරණින් මත්තේ සියලු දෙනා නිරේ යනවා. නිරේගාමී වෙනවා. එතකොට පින්වත්නි ඒ ලෝකේ එවැනි දැන් ගමක් ගන්නකො ගමක ඒ වගේ කාණ්ඩ එකතු වෙනවා ගානට හරියට හිතවත් වෙනවා. ගමකුණ සිල් ගුණ දම් රකින්න බණ භාවනා කරන පිං දහම් කරගෙන ඉන්නවා කියන සමහරට එයා තනි වෙනවා. දෙතුන් දෙනෙක් ඒ පිරිස වටේට එකතු වෙනවා. අර පව් කරන්න පිරිස ඕන තරම් ඉන්නවා. හැබැයි මේ පව් කරන පිරිසට අවසානයේට අඬා ඉන්න වෙන්නේ. සොහනට ගියා වගේ. ඔබට මතකද මේ මහදන සිටුතුමා 80 කෝටිය ධනෙ තිබිච්ච කෙනා. බිරිඳගේ පැත්තෙන් 80 කෝටියයි තමන්ගේ පැත්තෙන් 80 කෝටියයි 80 කෝටිය ධමේ තිබිච්ච කෙනා ධනය ඒ ධනය කාලයක් ගෙන බිරිඳයි දෙන්න එකතු දැන් බිරිඳත් එක්කුනේ එහෙම කෙනෙක් නේ එකතුනේ බිරිඳට එකතුනේ කවුද මේ මහදන සිටුවරයාට ඒ වගේම ධාතු ස්වභාවය පව් කරන්ට කට මැදගත්ත ගමන් අනුන්ට නිඳා කරන්ට කට මැදගත්ත ගමන් හොඳට බිව්වා. අසත්පුරුෂයෝම ටිකක් එකතුනා වටේට. පාටි දැම්මා. මේවා ඔක්කොම කළා. අපි දන්නේම නැතුව හිත ඇතුලේ කුසල් පිරිහිලා ගිහිල්ලා. බලන්නකෝ මේ හානිය. අසත්පුරුෂය ඇසුරු කරද්දී හිත ඇතුලේ තියෙන කුසල් එක දිගට පිරිහෙන්න පටන් ගන්නවා. පිරිහිලා ගිහිල්ලා අවසානයේට බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට ආනන්ද ස්වාමීන්සෙත් එක්ක ඈතින් එනවා දෙන්න හැරමිටි ගගහා එනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ දෙන්න ඔබ දැක්කද ඇහුවා ස්වාමීනි මම දැක්කා කිව්වා ආනන්ද ඔය කවුද ඇහුවා ස්වාමීනි මේ රජගහනුවර සිටුවරු කිව්වා ඉස්සර කිව්වා දැන් පේනවද ඇහුවා ආනන්ද වයසට පළච්චට පස්සේ කිව්වා ආනන්ද මේ දෙන්න තරුණ කාලේ මේ සිටුවරයා මහාන වුණා නම් අරහත්ත්වයටපත් වෙනවා කිව්වා එච්චර පින තිබ්බා කිව්වා ඔය බිරිඳ මහාන වුණා නම් අනාගාමී වෙනවා කිව්වා දෙන්න වෙළඳ ව්‍යාපාරයක් පටන් ගත්තා නම් මේ නගරේ අංක 1 සිටුවරයා වෙනවා කිව්වා. ආය අල්ලන්න බෑ කිව්වා. කිව්වා ඒ දෙන්නගේ එතකොට පිනක් තිබිලා තියෙනවනේ. කිව්වා ආනන්ද එතකොට මේ දෙන්න දැන් මැදි වයසේ මහාන වුණා නම් මිනිස්සයා අනාගාමී වෙනවා බිරිඳ සෝවාන් වෙනවා කිව්වා. සකදාගාමී වෙනවා කිව්වා. මේ වයසට ඇවිල්ලා. ඒ කියන්නේ අවුරුදු 50 වාගේ වයසේදී මහාන වුණා නම් මේ මිනිස්සයා සකදාගාමී වෙයි බිරිඳ සෝවාන් වෙයි කිව්වා. දැන් නෑ කිව්වා. දැන් දෙන්නා කරගන්න දෙයක් නෑ කිව්වා. දැන් දෙන්නා වලපල්ලේ කිව්වා. දෙන්නගේ කුසල කියන මාත්‍රයක් නෑ. ඇයි බුදුරජාන්සේ දකින්නවනේ මිනිසුන්ගේ පින්බලයේ තියනවද කියලා. වාසනා ගුණ, ඉන්ද්‍රිය ධර්ම. එතකොට කෙස් ගහක තැවරෙන මේ කුසලයක් නෑ කියලා බුදු ඇසින් දැක්කම කොච්චර පවුද පින්වත්නි මේ මිනිස්සු. මේ මිනිසුන්ට කොච්චර පවුද? ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි හිතාන ඉන්නේ අපිට මේ අතට පයට හයිය තියෙද්දි අපිට කිසිදු එකක් මතක නැහැ. අපිගේ 1000ක් පැතුමුත් ඇති. නමුත් හිතට තරුණකම තියෙනවා හිතේ. අතේ පයේ හයිය තියෙනවා. ආන් එතකොට අසත්පුරුෂයෙකුත් ඕකට එකතු වුණාට පස්සේ අපිව එදා ඉඳන් අපිව විනාශ කරනවා. එදා ඉඳන් අපිව විනාශ කරන අපේ කුසල් හූරගෙන කනවා. හූරගෙන කනවා කුසල් ටික. ආන් ඒ වගේ ඇසුර බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම මිනිසෙක් ඇසුරු කරන්න ලැබුණොත් අසත්පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇසුරු කරන සියලු දෙනාට අඬන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාලා නුවණ තියන අයට අඬන්න සිද්ධ වෙන දේවල් කරන්න එපා කිව්වා. මේ ජීවිතේ තැවෙන්න වෙන ඉද සෝචති පෙච්ච සෝචති
කත පුඤ්ඤ පාපකාරී උභයත්ත සෝචති. මේ ජීවිතේ ශෝක කරන්න නකුව එහෙම අයට පව් කරන අයට. ඉද සෝච පෙච්ච පරලොව ශෝක කරන්න නකුව අඬන්න වෙනවා කිව්වා. පාපකාරී උභයත්ත සෝචති පව් කරගෙන අසත්පුරුෂ ඇසුරේ පව් කරගත්ත මිනිසයාට දෙපැත්තදීම ශෝක කරන්න වෙනවා. මනේ මට මං පව් කරගත්තා කියලා ශෝක වෙවි ඉන්නවා. එයාට නම් යහපතක් වෙන්නේ නැහැ. එයා දුගතිය ඉපදිලා ශෝක කර කර ඉන්නවා කිව්වා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අසත්පුරුෂයා වැසුරු. එතකොට පින්වත්නි බුදු ඇසින් මේ වගේ පුද්ගලයෝ දෙක සොහොනක් වගේ. දැන් මේ වගේ මිනිස්සු අපි දන්නේ නැද්ද? ඕන තරම් ඉන්නවා සොහොන් වගේ මිනිස්සු. ඔබ දන්නේ නැද්ද බොන මිනිස්සු? රාරක්කු බිබී ඔය ඉන්න මිනිස්සු දන්නේ නැද්ද? සොහොන් වගේනේ. ඒ මිනිස්සු ඇසුරු කරන කෙනෙකුට නොබී ඉන්න පුළුවන්ද? ඒ මිනිස්සු ඇසුරු කරන මිනිස්සු ගැන අපකීර්තියක් නැද්ද? අර බොන එකත් එක්ක ඉන්නේ කියලා. ඊළඟට මේ මිනිස්සු ඇසුරු කරනම තමන් දන්නේම නැතුව ටික බොන්න පුරුදු වෙන එහෙම සිද්ධි නැද්ද? එහෙම වෙනවනේ. එතකොට ඒ වගේ මිනිස්සු සොහොන් වගේනේ. භයානකයි. ඉක්මනින් දුරු කරලා දාන්න. ඉක්මනින් දුරු කරලා දාන්න. ඔබ දන්නේ නැද්ද හොරකම් කරන මිනිස්සු ඉන්නවා කියලා දන්නේ නැද්ද? හොරට තරාදි වලින් කිරන හොරට බඩු විකුණන අය දන්නේ නැද්ද? වැරදි කාම සේවනය කරන ගෑනු පිරිමි දන්නේ නැද්ද? එහෙම මිනිස්සු දන්නේ ඒ සොහොන් වගේ දුරු කරන්න ඉක්මනට දුරු කරන්න. ඔබ මේ ඒකයි මේ ලෝකේ ඇසුරු කරන්න ගොඩක් අඩුයි පින්වත්නි. තමන් බේර ගන්න මේකේ තියෙන්නේ. තමා බේරා ගැනීම පිණිසයි මේක කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා මහණෙනි මේ සොහොන උපමා කරගත් පුද්ගලයන්ගේ මේ ආදීන පහ පේනවා. එතකොට සොහොන කියලා කියන්නේ මිනිස්යාට බිය දෙන, දුක් පීඩා දෙන, අමනුස්ස කරදර තියෙන තැනක්. ආන් ඒ වගේ තමයි අසත්පුරුෂ අපිරිසිදු මිනිසයා ඇසුරු කළොත් මොහොතක් පාසා අපිට දුක් පීඩා, කරදර, වේදනා, තැවිලි, දුක් අඳෝනා එක තමයි ජීවත් වෙන්න තියෙන්නේ. මේ ජීවිතේට ඒකාන්තේ මරණින් මත්තේ දුක් පීඩා විඳින අප්‍රමාණ අජාසත් රජුරන්ට උනා වගේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙවැනි මිනිසු කොටසක් මේ මනුස්ස ලෝකේ ඉන්නවා කියලා දුටුවා. ඒ නිසා ඒ ගැන සාස්ත්‍රුන් වහන්සේ අපිට කියලා තියෙනවා මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා. මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා කියලා තියෙනවා. එතකොට අපි අසුරු කරන අපිත් එක්ක කතා උදේ හවා කතා බහ කරන මිනිස්සු සොහොන් වගේ. මොනවා කරන්නේ මේ මිනිස්සු වෙනස් කරන්නේ කොහොමද? අපිත් එක්ක සමහරට අපේ කුසින් වදාපු දරුවෝ සොහොන් වගේ මොනවා කරන්නද? වෙනස් කරන්න බෑ. තමන්ගේ ස්වාමියා බිරිඳ වෙනස් කරන්න බෑ. ඒ නිසා තමන්වත් ඒ ඇසුර සිතින් අතහැරින්න. තමන් ධර්මයේම ස්පර්ශ කරගෙන සාතුර්නාසේ පෙන්නලා දුන්නා වගේ තමන්ගේ ජීවිතේ රැකගන්න. තමන්ගේ ජීවිතේ රැකගන්න විසඳුමක් හදාගන්න. වෙන විකල්පයක් නෑ මේකෙදි. ඉතින් ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ බුදු නැතින් එවැනි මිනිසුන් දුටුවා. එහෙම අසත්පුරුෂ බාල මිනිසු මේ ලෝකේ ඉන්නවා. අසත්පුරුෂ ඇසුර මාත්‍රයක් හිතන්න එපා. දැන් අපි ගාතාවට කියන්නේ මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින කරලා මම මේ බාල සමාගම මම මේ පින කරලා මට බාල සමාගමක් වෙන්න එපා. සතං සමාගම හොතු සත්පුරුෂයන්ගේ ඇසුර සමාගම වේවා. යාව නිබ්බානපත්ති අමාමා නිවන දකින්නකම් මට සත්පුරුෂ ඇසුර ලැබේවා කියලා අපි පතන්නේ. අපි හිතන්නේ පිනක් කරලා. ආන්ගේ ඇසුර පතා හදාගන්න. ලාමක අසත්පුරුෂ ඇසුර පාපී ඇසුර කිට්ටු කරගන්න එපා. ඒ තරම් අනතුරක් තවත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ අපිට අනුකම්පාවෙම මෙවැනි පුද්ගලයෝ සොහොන් වගේ මිනිස්සු ඉන්නවා කියලා අපිට වදාළේ. ඒ නිසා පින්වත්නි, ඒ සිත පිහිටුව ගන්නට, ඒ අදහස ඇති කර ගන්නට ඔබට සත්පුරුෂ ඇසුරේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට ගන්නට ඔබ සැමට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදීත් බුදු නැතින් දුටු මිනිස්සු වැඩසටහනට බොහොම සොහොම සදහැන් සම්බන්ධ වෙන්නේ 2021 දෙසැම්බර් 25 දවසට 80 වෙනි උපන්දිනය සමරන මුල්ලකන්දේ දයා පෙරේරා මෑණියන්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තුවෙන් නවසීලන්තයේ වාසය කරන පින්වත් කේම කෙරවල මුල්ලගේ මහතා සහ උමාලි බණ්ඩාර මහත්මිය තමයි
මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඉතින් රැස් කළ සියලු පින් අපි මේ වෙලාවේ අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සිව්වරන් දෙවියන් ඇතුළු සියලු දෙවියන් සැපයටපත් වේවා. දෙවියන්ගේ දියුණු ආශිර්වාද රැකවරණ අපට සදත්වා දෙවියෝ සසුනේ පිහිට ලබත්තා. සාදු සාදු සාදු. ඊළඟට රැස් කළ උදාරතර පින් අනුමෝදන් කරමු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් නිරෝග දිගාසිරි සම්පත් ලබත්වා. ලොකු ස්වාමීන් වහන්සේටත් සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනාවේ මහ සංඝරුවන රටලෝ වාසී සංඝරුවන අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සැමට පින් අනුමෝදන් වෙලා සියලු පින්වතුන් වහන්සේලා සම්බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම දෙපාර්ශවයේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මියගියේ කෙරවල මුල්ලගේ පීරිස් පියාණන්ට, ඒ වගේම කලෙහ ලොකුගේ කමලාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. රංජිත් සාගර සොහොයුරාට, ඩේවිඩ් පෙරේරා සීයාට, මේරි පෙරේරා සමරනායක ආච්චිට, සිරිපාල පෙරේරා, මාලනී පෙරේරා පුංචි අම්මා, ප්‍රියලතා කාර්ය කරන ලොකු අම්මාට, ඒ වගේම ගුණපාල කාර්ය කරන මහප්පාට, ජයන්ත කහපොළ ආරච්චි සහ සුසන්ත අතුකෝර්ල යන බාප්පලාට, ඒ වගේම එච්.කේ. සෝමසිරි මහතා ඇතුළු මේ ජීවිතේත් අනන්ත සංසාරේත් මිය පරලෝකීය සකල සියලු ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා. ඒතන්ගේ මේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටපත් වේවා. සාපිපාසාදී දුක්ගින්දර ඇද්ද එයින් අත මිදේවා. ඒ සියලු දිනාටත් වහවහ සංසාර දුකින් නිදහස් වෙන්නට මේ සියලු පින් බලය හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සකල සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම 2021 දෙසැම්බර් 25 අද දවසේදී උපන්දිනයේදී යෙදිලා තියෙන 80 වෙනි උපන්දිනයේ යෙදිලා තියෙන මුල්ලකන්දේ දයා පෙරේරා මෑණියන්ට අනුමෝදන් වේවා. ඒ පින් මෑණියන් මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, දීර්ඝායු සම්පත ලබත්වා. කිසිදු කරදරයක්, කිරියරයක්, බාධාවක්, අනතුරක්, අතුරු ආන්තරාවක් නැතුව සුවසේ පින් කරගන්න ධර්මයේ හැසිරෙන්න නිදුක් නිරෝග දිගාසිරි ලැබේවා. සම්බුදු සසුනේ මෙලෝ පරලෝ යහපතත් ධර්මාවබෝධයත් සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම දෙපාර්ශවයේම ජීවත් වන සුජීවත් වන සහෝදර සහෝදරියන්ට, සියලුම ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. කේම කෙරවල මුල්ලගේ මහතාට, උමාලී මහත්මියට, සිනදි නෙතායා දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුල්වල නිවෙස්වල සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත ලබත්වා. කිසිදු කරදරයක්, හිරිහැරයක්, බාධාවක්, අනතුරක්, අතුරු ආන්තරාවක් නැතුව සුවසේ යහපත සලසා ගන්නට ලැබේවා. මෙලෝ පරලෝ යහපත සැලසේවා. සම්බුදු සසුනේ උතුම් ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මයේ ඇසූ ඔබ සැමට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට, අපගේ මෑණියන්ට, පියාණන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට පින් බලෙන් නිදුක් නිරෝග සැප ලැබේවා. සම්බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.